10 පළවෙනි පාඩමේ ඉන්නේ ජීවයේ රසායනික පදනම. හරි. දැන් මේ පාඩමෙන් අපි කතා කරන්නේ ජීවීන් කොහොමද හැදිලා තියෙන්නේ මොන මූලද්‍රව්‍ය එකතු වෙලාද මේ ජීවීන් හැදිලා තියෙන්නේ කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. ජීවීන් මොන වගේද හැදිලා තියෙන්නේ? අපේ ඇඟේ හැදිලා තියෙන්නේ මොනවද? කියන එක තමයි කතා කරන්නේ. දැන් මම කලින් සතියේ කිව්වා මේ මූලද්‍රව්‍ය 100 ගාණක් තියෙනවා. බෙදුම 120ක් කියලා. මෙන්න මේ 120 තමයි මේ පරිසරයේ අපි අඳුනාගත්ත සෑම තැනම තියෙන්නේ. ඒකෙන් පොඩි ප්‍රමාණයක් තමයි වැඩි හරියක්ම තියෙන්නේ. අපිට ගන්න පුළුවන්. නම් අපේ ඇඟේ තියෙන සියලුම මූලද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙන්නේ. මෙන්න මේ කියන මූලද්‍රව්‍ය වලින් තමයි අපිත් හැදිලා තියෙන්නේ. අපේ ශරීරය හැදිලා තියෙන්නේ. හරිද? එහෙනම් ලියා ගන්න පළවෙනි කොටස මෙහෙම. මෙම පාඩමේදී ජීවීන් සෑදී ඇති රසායනික ආකාරය ජීවීන් සෑදී ඇති රසායනික ආකාරය පිළිබඳ අධ්‍යයනය සිදු කරයි. අපි ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරනවා. ජීවීන් සෑදිලා තියෙන මූලද්‍රව්‍ය සහ මූලද්‍රව්‍ය මොනවද කියලා කතා කරනවා. ඒ වගේම මේවත් එක්ක ඇදලා තියෙන සංයෝග මොනවද කියලා කතා කරනවා අපි. හරි. බලන්න ගන්නවා සංයෝගය දෙන මූලද්‍රව්‍ය වලින් අපි ඉස්සලා කතා කරන මූලද්‍රව්‍ය මොනවද? ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් සංයෝග මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. පැහැදිලිනේ? හොඳයි. කාටද හිතන්න පුළුවන් අපේ ශරීරයේ වැඩි හරියක්ම තියෙන මූලද්‍රව්‍ය මොකක්ද කියලා? වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය. අපේ ශරීරය අරගෙන මූලද්‍රව්‍ය වලට වෙන් කරනවා. හරිද? ඒතර වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය මොනවද? අපේ ශරීරයේ වැඩියෙන්ම තියෙන 50%ටත් වඩා 65ක් පමණ තියෙනවා මොනවද? ඔක්සිජන්. බලන්න 150කටත් වඩා 65ක් තියෙන ඔක්සිජන් අපේ ශරීරේ ඔක්සිජන් වලින් සැදලා තියෙනවා. ඊළඟට වැඩි හරියම ඔක්සිජන් ඊළඟ 120කට කිට්ටු වෙන්න 18ක් විතර තියෙනවා. ඊළඟට කාබන් ඔක්සිජන් කාබන් මේ බලන්න ජීවය හැදිලා තියෙන ආකාරය. ඊළඟට හයිඩ්‍රජන් ඊළඟ ප්‍රතිශතය තියෙන්නේ හයිඩ්‍රජන් තියෙනවා 10ක් විතර. හයිඩ්‍රජන් තියෙනවා 10ක්. ඊළඟට තවත් 3ක් විතර තියෙනවා නයිට්‍රජන්. ඉතුරු ටික වෙනත් ද්‍රව්‍ය තියෙනවා. ඉතුරු වෙනවා 4ක් විතර. 4 වෙනත් මූලද්‍රව්‍ය තියෙනවා. ඒතර වෙනත් මූලද්‍රව්‍ය යටතට අපිට ගන්න පුළුවන් මැග්නීසියම් සල්ෆර් කැල්සියම් පොටෑසියම් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය. මම ඉතින් ටිකක් දැම්මේ තව ඒ වගේ මූලද්‍රව්‍ය තියෙනවා. මේවා ඊට අඩු වශයෙන් තියෙනවා. මේ තියෙන මූලද්‍රව්‍ය ඊට අඩු වශයෙන් තියෙනවා.
මේවා තමයි වැඩි වශයෙන් තියෙන බලන්න. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. මෙන්න මේ මූලද්‍රව්‍ය හතර තමයි එන අපේ ශරීරයේ වැඩිපුරම තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් තමයි අපි ඔය කියන අපිට විටමින් අවශ්‍ය වෙනවා. විටමින් වර්ග, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් කියලා කියනවා. අපි දන්නවද ආහාර වලින් අපි ගන්න පෝෂක මොනවද? අපිට අවශ්‍ය වෙන පෝෂක. මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් තමයි මේ සියලුම දේවල් හැදිලා තියෙන්නේ. අපේ රුධිරය ගත්තත් මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ. මාංශ පේශියක් ගත්තත්, අස්ථියක් ගත්තත්, මේ කෙස් ගහක් ගත්තත් මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතර. ඒ අතර ඉතා සුළු ප්‍රමාණයක් මේ අනිකුත් මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. හරිද? හොඳයි. අපි ලියාගමු මෙහිම ජීවි දේහ සෑදී ඇති මූලද්‍රව්‍ය ස්කන්ධය අනුව මේ තියෙන්නේ ස්කන්ධය අනුව ප්‍රතිශතයක් ලෙස දැක් වූ විට පහත ආකාරයෙන් සඳහන් කළ හැකිය. මෙන්න මේ තියෙන අපේ මුළු ශරීර බරේ ස්කන්ධය හැටියට ගත්තොත් එහෙම මොනවද වැඩිම තියෙන්නේ ඊළඟට කවුද ඔය විදිහට තමයි තියෙන්නේ. මතක තියාගන්න මෙන්න මේ මූලද්‍රව්‍ය හතර තමයි අපේ දේහේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය. පිළිවෙලට මතක තියාගන්න ඕනේ ප්‍රශ්න වලට අහන්න. මිනිස් නැත්නම් ජීවි දේහේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය. නැත්නම් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය හතර. මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. සටහන් කරගන්න බලන්න. ලියාගෙන ඉවර වෙලා අර අත උස්සන සලකන දාන්න
හරි. ලියාගෙන ඉවරයි. එතකොට ඊළඟට බලමු අපි මෙන්න මේ මූලද්‍රව්‍ය. මම කලිනුත් කිව්වා මෙයාලා කොහෙවත් තැනක මෙන්න මේ විදිහට තනි ඉන්නේ නැහැ. මෙයාලා සංයෝග හදාගෙන ඉන්නේ. අපි කලින් පාඩමකට ඉගෙන ගත්තා මොනවද මේ සංයෝග කියන්නේ? මෙයාලා සංයෝග හදාගෙන ඉන්නේ. සංයෝග ලෙස තමයි මේ කට්ටිය ජීවිතයේ තුල අන්තර්ගත වෙන්නේ. මෙන්න මේ සංයෝග අපි බෙදනවා නැවත ආකාර දෙකකට. අපි කලින් බෙදුවා පදාර්ථයේ මූලද්‍රව්‍ය සංයෝග සාමිශ්‍රණ ලෙස. දැන් නැවත අපි සංයෝග ගණන් බෙදනවා මේ පාඩමේ හැටියට අපි සංයෝග කියන්නේ. මේ සංයෝග හැදෙන්නේ කොහොමද කියලා අපි මතක් කරනවා නම් කලින් සති ඉගෙන ගත්තා මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් රසායනිකව සම්බන්ධ වෙලා තමයි මේ සංයෝගය හැදෙන්නේ කියලා. මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් රසායනිකව සම්බන්ධ වෙලා හැදෙනවා සංයෝගය. මේ සංයෝග තමයි අපේ ශරීරය වල අන්තර්ගත වෙන්නේ. මේ සංයෝග පුතේ ආකාර දෙකකට අපිට බෙදන්න පුළුවන්. මේ ප්‍රධාන ආකාර දෙකක්. හරි. එකක් තමයි කාබනික සංයෝග. අනිත් එක අකාබනික සංයෝග. අකාබනික සංයෝග. රසායන විද්‍යාවේ වෙන්න පුළුවන්, විද්‍යාවේ වෙන්න පුළුවන්. දැන් මේ පාඩම ජීව විද්‍යාවටයි පාඩමක්. මේ ඕනම එක අපිට බෙදන්න පුළුවන් කාබනික සංයෝග, අකාබනික සංයෝග. ගොඩක් රසායන විද්‍යාවට තමයි තියෙන්නේ. මේක අපි දැනගන්න ඕනේ. වැදගත් වචන දෙකක් තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියන්නේ. මේ කොටස් අපි සංයෝග ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා. අපි සරලව බලමු මේ ජීවිතය තුළ තියෙනවා කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. මේකෙන් වැඩිපුරම තියෙන්නේ කාබනික සංයෝග. වැඩිපුරම තියෙන්නේ කාබනික සංයෝග. හොඳයි. දැන් බලමු කොහොමද මේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග වෙන් කරලා හඳුනාගන්නේ කියලා. අපි දන්නවා ජීවිතයේ ඇදලා තියෙන්නේ ඔක්සිජන් ඊළඟට කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් කියන මේ මූලද්‍රව්‍ය වල. මෙයාගෙත් ඒවා තියෙනවා. වෙනත් අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් තියෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. කොහේ හරි තැනක කාබනික සංයෝග කියලා කියනවා නම් එයාට මෙන්න මේ ලක්ෂණේ තියෙන්න ඕනේ. මොකද්ද ලක්ෂණේ? එයාගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කාබන් සහ හයිඩ්‍රජන්. හරිද? කාබනික සංයෝගයක් නම් කාබන් සහ හයිඩ්‍රජන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ දෙන්න අතර බන්ධන හැදිලා තියෙන්න ඕනේ. මේ දෙන්න රසායනිකව සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මෙහෙම එකට අපි කියනවා කාබනික සංයෝගයක් කියලා. මොනවද? කාබන් සහ හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. ඒ දෙන්න රසායනිකව සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එහෙමනොත් අපි යාට කියනවා කාබනික සංයෝග කියලා. පැහැදිලිනේ? right. කාබනික සංයෝග. ගොඩක් වෙලාවට මේ කාබනික සංයෝග වලට දෙවනුව සම්බන්ධ වෙන ඔක්සිජන්. හැබැයි අපි කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙන්න අතර බන්ධන ඇදලා තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් මේවා කාබනික සංයෝග. හරි. ඔන්න අපි දැන් කතා කරා ජීවිතයේ වල තියෙන සංයෝග
කොටස් දෙකකට බෙදුවා කාබනික සහ අකාබනික කියලා. කාබනික සංයුග කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන හැදලා තියෙන ඒ දෙන්නගෙන් සමන්විත සංයුග. එතකොට පුතේ ඒ දෙන්න විතරක් නෙමෙයි තව අය ඉන්න පුළුවන්. මේ දෙන්න අතර සම්බන්ධය තියෙනවා ඒත් එක්ක ඔක්සිජන්, නයිට්‍රජන් වගේ තවත් මූලද්‍රව්‍ය මේකට එකතු වෙලා තියෙන්න පුළුවන්. ප්‍රධානම දේ කාබන් සහ හයිඩ්‍රජන් ඉන්නෝනේ ඒ දෙන්න අතර සම්බන්ධයක් රසායනික සම්බන්ධයක් තියෙනවා. එහෙම වුණොත් ඒවා කාබනික සංයෝග. මේ දෙන තිබ්බ පළියට කාබනික සංයෝග වෙන්නේ නැහැ. මෙන්න මෙතනක් තියෙනවා රසායනික සම්බන්ධ වල නැත්තම් ඒවා අකාබනික සංයෝග. පැහැදිලිද? අපි ඉස්සරහදී හම් වෙයි අපි එතකොට අධ්‍යයනය කරමු. නමුත් වැඩි හරියක් අපිට හම් වෙන්නේ කාබනික සංයෝග. පැහැදිලිනේ? right. එහෙනම් මේක ලියාගන්න. මොන හරි ගැටලුවක් තියෙනවා අත උස්සන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ලැජ්ජා වෙන්න එපා. මොන හරි අපිට ප්‍රශ්නයක් තියෙනවා මේක අහලා දැම්ම දැනගන්න ඕනේ. නැත්නම් අපිට ප්‍රශ්නයක් තියාගෙන ඉදිරියට යන්න බෑ. හරිනේ? මෙන්න මේ කොටස් හොඳට ඔළුවට දාගන්න. මොනවද කාබනික ද්‍රව්‍ය කියන්නේ? සංයෝග කියන්නේ? දැන් නැත්නම් අහන්න. දන්නවනම් හොඳට මතක තියාගන්න. ඒත් මේවා අමතක කරලා අපිට ඉදිරියට යන්න බෑ. හරිනේ? හරි. මේ සටහන මෙහෙම දාගමු. ජීවී දේහ තුල මෙන්න අලුතෙන් ලියන්න කරුණක්. ජීවී දේහ තුල මූලද්‍රව්‍ය වලින් සෑදුණු ජීවී දේහ තුල මූලද්‍රව්‍ය වලින් සෑදුණු සංයෝග හමු වේ. සංයෝග හමු වේ. ඊළඟ කරුණ මෙම සංයෝග කාබනික සංයෝග මේ කාබනික සංයෝග කියන එක highlight කරගන්න. නැත්නම් වෙන පාටකින් ලියාගන්න. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ලෙස කාබනික සංයෝග සහ අකාබනික සංයෝග ලෙස ප්‍රධාන ආකාර දෙකයි. right. කාබනික සංයෝග කියලා ලියාගෙන ඉරි කෑල්ලක් මෙහෙම ගහලා කාබනික සංයෝග කියලා ලියාගෙන ඉරි කෑල්ලක් මෙහෙම ගහලා මොනවද කාබනික සංයෝග කියන්නේ කියන එක අපි විස්තර කරමු. ලියාගන්න බලන්න. කාබනික සංයෝග මෙහෙම ලියමු අපි තනි වාක්‍යයකින්. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වන කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වන කාබන් අප කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වන කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන පවතින සංයෝග
කාබන් සහ හයිඩ්‍රජන් පවතින කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන පවතින සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන පවතින සංයෝග කාබනික සංයෝග ලෙස හඳුන්වනවා. කාබනික සංයෝග ලෙස හඳුන්වනවා. කාබනික සංයෝග ලෙස හඳුන්වනවා. අකාබනික සංයෝග ඊළඟට අපි ලියන්නේ අකාබනික සංයෝග. අකාබනික සංයෝග කියලා ඉතිහාසයක් කියලා ලියන්නේ. මෙයාලගේ බොහෝ විට මේ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු වෙන්නේ නැහැ. කලාතුරකින් හරි තිබ්බත් ඒ දෙන්න අතර මෙහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දෙන්න අතර මෙහෙම බන්ධන පවතින්නේ නැහැ. ඊළඟමු කාබන් සහ හයිඩ්‍රජන් ඉතා කලාතුරකින් හමුවද එම කාබන් සහ හයිඩ්‍රජන් ඉතා කලාතුරකින් හමුවද එම කාබන් හයිඩ්‍රජන් අතර බන්ධන නොපවතී. හරිද? බන්ධන පවතින්නේ යාලගේ මෙයාලා තිබ්බත්. හරිද? ඒ ගොඩක් වෙලාවට මේ කාබන් සංයෝග සමග ඔක්සිජන් අඩංගු වෙනවා. හරි ඔක්සිජන් නැති ඒවාත් තියෙනවා. රයිට්. අපේ පරිසරයේ ගොඩාක් කාබනික සංයෝග තමයි හම්බ වෙන්නේ. අපේ දේහය තුලත් තියෙන ගොඩක් කාබනික සංයෝග. හොඳයි. දැන් අපි දැනගත්ත මොනවද කාබනික සංයෝග කියන්නේ කියලා. ඊළඟට ලියන්න මාතෘකාව දේහේ හමුවන කාබනික සංයෝග. දේහේ හමුවන කාබනික සංයෝග. හරි. ප්‍රධාන මාතෘකාව ටික දේහය තුල හම්බවන කාබනික සංයෝග අතරින් අපි ටික බලමු මේ තවදුරටත් මේ කාබනික සංයෝග කොහොමද තියෙන්නේ කියලා. මොකද කාබන් සහ හයිඩ්‍රජන් සම්බන්ධතාව තියෙනවා කියලා. ඒක ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම ලියලා තියෙනවා. C2යි අපි හිතමු C2යි H6 කියලා කාබනික සංයෝගය. මේක පුතේ අපි අඳිනවා මෙහෙම. කාබන් අතර බන්ධනේ මෙහෙම අඳිනවා. මේ බන්ධනේ අපි කියවනේ
සංයෝග හැදෙන්නේ රසායනික බන්ධන වලින්. අපි රසායනික බන්ධන මෙන්න මේ විදිහට සංකේතවත් කරනවා. පස්සේ අපි මේ ගැන වැඩි දුරට කතා කරමු. සංකේතවත් කරනවා මෙන්න. කාබන් 6, හයිඩ්‍රජන් 6 මෙන්න මේක තියෙනවා. මේ බලන්න. කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධනේ. මේ හිත තමයි මේක කාබනික සංයෝගයක් වෙන්නේ. තව එක්කෙනෙක් මෙහෙම සම්බන්ධ වෙනවා. තව එක්කෙනෙක් මෙහෙම සම්බන්ධ වෙනවා. 3යි 4යි 5යි මෙන්න 6 වෙනි එක න කාබන් 2යි හයිඩ්‍රජන් 6යි මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. මෙන්න කාබනික සංයෝගයක්. සමහරවිට ඔයාලට බලන්න මේ විවිධ ඖෂධ තියෙන බහලු සමහරවිට ක්‍රීම් මාර්ග වෙන්නත් පුළුවන්. ඖෂධ තියෙන පෙට්ටි තියෙන මේ ක්‍රීම් මාර්ග විදිහට පෙට්ටි එකේ ගහලා තියෙන එකපාර විස්තර දෙන කොලේකාරී මුකේ හරි මෙන්න මේ වගේම ඇඳලා තියෙනවා. ගොඩක් වෙලාවට ඇඳලාදී මෙන්න මෙහෙම ෂඩාස්ත්‍ර වගේ ඇඳලා දාලා තියෙනවා. බලන්න. පංචාස්ත්‍ර ෂඩාස්ත්‍ර ඇඳලා තව මේකෙ මෙන්න මේ මේවා ඔය දාලා තියෙනවා. ඔක තමයි ඔය මේ ඒ බෙහෙතේ සූත්‍රයේ සංයෝගය දාලා තියෙන බෙහෙත අතර තියෙන සංයෝගය. මෙහෙම ඇති බලන්න. මේ කාබනික සංයෝගය. බෙහෙත් ගොඩක් වෙලාවට මේ ඖෂධ හදලා තියෙන කාබනික සංයෝගය. මේක ගහලා තියෙනවා. මොනවද මේ හදලා තියෙන්නේ? නිකම් බලන්න. ඒතර අපිට කාබනික සංයෝග ගැන අදහසක් ගන්න පුළුවන්. හරි මම හමුවත් කීපයක් දැන් මතක් කර කීපයක් හම්බුනොත් මම ඔයාලට ගෲප් එකට දාන්නම් මේ වගේ රූප ටිකක්. හරි. මොනවද තමයි කාබනික සංයෝගය හැදෙන්නේ? ඉතින් අපි ඒවා මෙන්න මේ ආකාරයෙන් ලියමු. මතකද ඔයාලට ග්ලූකෝස් අපි 9 පන්තියේදී ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමේ කතා කරා. ග්ලූකෝස් සූත්‍රෙත් මම ලිව්වා ගිය සතියේ. C6යි H12යි O6. මේකේ කාබන් සහ හයිඩ්‍රජන් අතර බන්ධන තියෙනවා. එහෙනම් අපි දන්නවා මේක කාබනික සංයෝගයක්. දැන් බලන්න. සූත්‍රය දැක්ක ගමන් ඔයාලට පුළුවන් කාබනික සංයෝගද අකාබනික සංයෝගද කියලා කියන්න. දැක්ක ගමන් දන්නවා right. කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. එහෙනම් මේක කාබනික සංයෝගයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මේ දෙන්න අතර බන්ධන තියෙනවා. බන්ධන තියෙනවා නම් මේ දෙන්න කාබනික සංයෝග. ගොඩක් වෙලාවට පුතේ කාබන් මේ වැඩි ප්‍රමාණයක් හයිඩ්‍රජන් වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් මෙහෙම මේ දෙන්න අතර අනිවාර්යෙන් C සහ H බන්ධන කාබන් සහ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. එහෙනම් මේවා කාබනික සංයෝග. අපි ඉදිරියේදී කියනවා බලන්න කාබනික සංයෝග තමයි ගොඩක්ම ලියන්නේ. ඉතින් අපිට අඳුර ගන්න පුළුවන්. තව නිකන් උදාහරණයක් මට මතක් වුණා. H2SO4 කියන්නේ සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය. හයිඩ්‍රජන් තියෙනවා. නමුත් කාබන් නැහැ. එහෙනම් මේක කාබනික සංයෝගයක් නන් නෙමෙයි. අකාබනික සංයෝගයක්. කාබන් ඩයොක්සයිඩ් කාබනිකද? කාබන් තියෙනවා හයිඩ්‍රජන් නැහැ. ඊළඟ අකාබනික. ඇමෝනියා කාබනික සංයෝගයක්ද? හයිඩ්‍රජන් නම් තියෙනවා. කාබන් පැත්ත පළාතක නැහැ. එහෙනම් අකාබනිකයි. පැහැදිලි? දැන් ඔන්න ලොකු දෙයක් ඔය කතා කරේ. අපි සුළුවෙන් ඔයාලා දැන් දන්නවා කාබනික සංයෝග අකාබනික සංයෝග වෙන් කරන්න. ලොකු දෙයක් ඒක. මොකද කරගන්න එපා. ඊළඟට අපි බලන්න යන්නේ සටහන දාගන්න යන්නේ කාබනික සංයෝග. දේහය තුල පවතින කාබනික සංයෝග. අපි අහලා තියෙනවා මේක. අපිට අලුත් වචන නෑ අපි අහලා තියෙනවා තමයි අපි කතා කරන්නේ. ප්‍රධාන කාබනික සංයෝග හතරක් ගැන අපි කතා කරනවා. මේ හතරම ඔයාලා අහලා තියෙනවා. ඒ නිසා අපිට අධ්‍යයනය කරන්න ලේසි. මේ හතරම අපි අහලා තියෙනවා.
පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් අහලා තියෙනවනේ. එහෙනම් ඔයාලට අනිත් ටිකක් කියන්න පුළුවන්. අනිත් දේවල් මතක් වෙයි. කාබෝහයිඩ්‍රේට් එක්ක අපි ඉගෙන ගත්ත අනිත් දේවල් මොනවාද? ප්‍රෝටීන්. ඔව්. අපි ආහාරවලත් ගන්නවා පෝෂක මොනවද කියලා. අපිට ඕන ප්‍රධාන පෝෂක. මෙන්න ඒවම තමයි ඉන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඊළඟ ගන්නවා ඔයාලා කියවන්න ලිපිඩ. ඊළඟ එක අපි කතා කරලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා අනිජ ලවණි කියලා මතක් වෙන්නේ නේ? නෑ. නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල. අලුත් වචන. දැන් මේක මතක තියාගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල. මේ තුන් දෙනා ගැන දන්නවා අපි මෙතන චුට්ටක් කතා කරොත් එහෙම තවක කල්ල DNA RNA කියලා. DNA RNA කියලා අහලා තියෙනවා. ඔය වෛරස් ගැන කතා කරද්දිත් අපි දන්නවා. ඒ කියන්නේ පුතේ අපේ ලක්ෂණ ගබඩා වෙලා තියෙනවා හැම සෛලයකම. හැම සෛලයකම අපේ ලක්ෂණ ගබඩා වෙලා තියෙනවා. හරියට ෆෝන් එකේ තියෙන චිප් සිම් එක වගේ. ෆෝන් එකේ සිම් එක ගලවලා අපි වෙන ෆෝන් එකකට දැම්මත් අපිට අර නම්බර්ස් ටිකම ඒ කෝල් එක තමයි ගන්න පුළුවන්. සිම් එක මාරු කරා කියලා නම්බර එක මාරු වෙන්නේ නැහැ. මේ වගේ තමයි අපේ හැම සෛලයකම දාලා තියෙනවා අපිට අදාළ සිම් එකක්. ඒකේ තමයි අපේ නම්බර එක තියෙන්නේ. හරිද? ඔය අහලදී විවිධ අපරාධවලදී ඉංග්‍රීසි සලකුණුවලින් හඳුන්වනවා ඒ වගේම DNA පරීක්ෂණ වලින්. DNA සාම්පල් වලින් මේ හරියට මේ න්යාමද කියලා අඳුර ගන්න. ඒකට ගන්නෙ මොනවද? අපේ කෙල ටිකක්, රුධිරේ ටිකක්, රෝම කූපයක්, නියපොතු කෑල්ලක් අරගෙන බලනවා ඒකේ DNA රටාව මොකක්ද? ඉතින් චිප් එකේ මොකද්ද නම්බර එක කියලා බලනවා. DNA රටාව මොකක්ද කියලා බලනවා. ඊට අපේ දේහයේ සෛලික තරම් වල DNA රටාව. ওই දෙකම එකට ගැලපෙනවා නම් අන්න ඒ බුද්ධලයක් තියෙනවා. ඉතින් මගේ කොයි සෛලයකින් ගත්තත් DNA සැකස්මක් තියෙනවා. ඒක මගේ අනිත් සෛලත් එක්ක සමානයි. එනිකන් ඉන්නේ හැම සෛලයක්ම හැදෙන DNA, RNA හැදිලා වලට අපි පොදුවේ කියනවා නියුක්ලික් අම්ල කියලා. නියුක්ලික් අම්ල. මගේ නියුක්ලික් අම්ල රටාවක් තියෙනවා. අර ෆෝන් නම්බර එක වගේ. ඒක මට විතරයි තියෙන්නේ. ෆෝන් නම්බර්ස් එකම දෙකක් තියෙන්න බෑනේ. ඒ වගේ තමයි. මට තියෙන ෆෝන් නම්බර වෙන කිසි කෙනෙකුට නෑ ලෝකේ. ඒ වගේම මගේ DNA රටාව වෙන කිසි කෙනෙකුට ලෝකේ නෑ. තියෙනවා නම් අනිවාර්යෙන් මම වගේ කෙනෙක් ඉන්නවා. හරි. සර්වසම නියුන්නුන්ගේ ගොඩක් වෙලාවට මේ DNA රටාව වෙනස් වෙනවා. පොඩි දෙයකින්. හරි. එහෙනම් ඒ වගේ DNA RNA හැදින එක තමයි මේ නියුක්ලික් එක. ඒත් මේක හැම සෛලයකම තියෙනවා. හැම සෛලයකම මේක තියෙනවා නියුක්ලික් අම්ල. එහෙනම් දේහ ප්‍රමාණය ගත්තොත් වැඩි වශයෙන් තියෙනවා නියුක්ලික් අම්ල. පැහැදිලි නේද? එහෙනම් වලට කියවෙයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, කනිජ ලවණ කියලා නෑ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල. මොනවද මේ? දේහයේ වැඩියෙන්ම තියෙන කාබනික සංයුග. ප්‍රශ්නෙකට අහන්න පුළුවන්. මේ පාඩමෙන් ගොඩක් එක ප්‍රශ්න. ඒතර පාඩම් කරන්නේ නිකන් හිතන්න ඕනේ. අඩේ. ඇහුවොත් එහෙම දේහයේ වැඩිපුරම තියෙන කාබනික සංයුග වර්ග මොනවද? නැත්නම් වැඩිපුරම තියෙන කාබනික සංයුග මොනවද? වැඩිපුරම තියෙන කාබෝහයිඩ්‍රේට්. ඉතින් අපි මේ පිළිවෙලට මේ හතර දෙනා මතක තියාගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල. මේ හතර දෙනාම කාබනික සංයුග. එහෙනම් තව ප්‍රශ්නයක් මෙහින් හදන්න. කාබනික සංයෝගවල උදාහරණ. නැත්නම් කාබනික සංයෝගයක් නොවන්නේ. මේකෙන් තුනේ දිය තව මොන හරි එකක් දෙනවා. නේද? එහෙනම් මතක තියාගන්න මේ හතර දෙනාම කාබනික සංයෝග. හරි. right. සටහනේ දාගමු. ප්‍රධාන හතරක් තියෙනවා කියලා අපි ලියුවා නේද? right.
මෙන්න මේ හතර දෙනා ලියා ගන්න. ප්‍රධාන හතර දෙනා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල. RNA DNA කියලා මොනවා